ජෝසප්ගේ කතාව. දෙවියන් වහන්සේගේ සැලසුම් අපි හිතනවට වඩා ගොඩාක් වෙනස්. ඒ සැලැස්ම උන්වහන්සේ පුද්ගලයෙකුගේ ජීවිතේ ක්‍රියාත්මක කරන විදිහත් වෙනස්. සමහර වෙලාවට ගොඩාක් ඉවසීමෙන් දරාගෙන ඉන්නට සිද්ධ වෙනවා. එහෙම බලාපොරොත්තුවක් අපි තුල තියෙන්නට ඕන කියලා මේ කතාවෙන් අපිට කියනවා. ජෝසෙප්ගේ කතාව. අද කතාව අපි ගන්නේ උත්පත්ති පොතෙන් එක් ආදිපිතෘවරයෙක්ගෙන්. ඒ තමයි ජෝසෙප්. ජෝසප් කියන්නේ රාකේල්ට ජාකොබ්ගෙන් ලැබුණු පුතා. ජාකොබ්ට භාර්යාවන් දෙදෙනෙක් හිටියා. ලෙයා සහ රාකේල් කියලා. රාකේල් ගොඩක් කල් යනකන් දරුවෝ නැතුව හිටියේ. ඒ නිසා ජෝසෙප්ව රාකේල්ට ලැබෙනකොට ජාකොබ් වයස්ගතවයි හිටියේ. මේ වයස නිසා ජාකොබ් ගොඩාක් මේ ජෝසෙප්ට තමුන්ගේ වයස්ගත කාලයේ තමුන්ට හම්බුණු දරුවා විදිහට ජෝසෙප්ට ආදරය කරා. මේ ආදරය හේතුවෙන් ජෝසෙප්ගේ සහෝදරයින් අතර ජෝසෙප්ට ඊරිසියාවක් ගොඩ නැගුණා. සහෝදරයෝ ජෝසෙප්ට ඊරිසියා කරන්නට ගත්තා. මේ ඊරිසියාව තරහකට වෛරයකට පෙළඹෙන්නට ජෝසෙප් කරපු සමහර දේවලුත් උපකාරී වුණා කිව්වත් වැරදි නෑ. මොකද සමහර වෙලාවට ජෝසප් අමුතු හීන දකිනවා. එක දවසක් ජෝසප් දකිනවා ජෝසප් ඔහුගේ සහෝදරයොත් එක්ක කෙතේ වැඩ කර කර ඉන්නකොට ඔවුන් ගොයම් මිටි බඳිනවා. එක පාටම ජෝසප්ගේ සහෝදරයන්ගේ ගොයම් මිටි එකතු වෙලා ජෝසප්ගේ ගොයම් මිටියට වඳිනවා. මේ හීන දැකලා ජෝසප් නිකන් ඉන්නේ නැහැ. මේ හීන තම සහෝදරයොත් එක්ක ජෝසප් බෙදා ගන්නවා. මේ හීනවල අරමුණ එහෙම නැත්නම් අර්ථය තේරුම් ගන්න සහෝදරයෝ තවත් ජෝසප්ට වෛර කරන්නට ඊර්ෂ්‍යා කරන්නට පෙළඹෙනවා. ජාකොබ්ට හිටියා ගොඩක් ගව මහේෂීන් බැටළුවෝ. එඬේරු විදිහට ජාකොබ්ගේ පුත්‍රයෝ මේ බැටළුවන්ට තන කවන්නට නොයෙක් තැනින් තැනට යන්නට පුරුදු වෙලා හිටියා. මෙහෙම යනකොට එක දවසක් ජාකොබ් ජෝසෙප්ට කතා කරලා කියනවා ඔබේ සහෝදරයෝ මිටියාවතක ඇති බැටළුවන්ට තන කවමින් මම ඔබව ඔබේ සොහොයුරන් වෙතට යවනවා කියලා. ජෝසෙප් බොහොම කැමැත්තෙන් බොහොම ආදරයෙන් මේ අනට කීකරු වෙනවා. ඔහු සහෝදරයින් සොයාගෙන යනවා. එහෙම යනකොට දෙතොන් හීදී මොහුට සහෝදරයින්ව හම්බෙනවා. සහෝදරයෝ දකිනවා ජෝසෙප් වෙනවා. ඔවුන් කියනවා අන්න සිහින දකින්න එනවා. අපි මොහු අල්ලලා මරමු. එතකොට ඔහුගේ සීනවලට මොකද වෙන්නේ කියලා අපිට බලා ගන්නට පුළුවන්. නමුත් එක් සොහොයුරෙක්ට හිතෙනවා මොහුව මරන්නට හොඳ නෑ. මොහුව ගලවාගෙන පියා වෙතට නැවතත් ගෙනියන්නට ඕනි කියලා. ඒ නිසා ඔහු වෙන යෝජනාවක් කරනවා. අපි මොහුගේ ප්‍රාණයට අත නොතබා මේ තියෙන පාළු වලට මොහුව දාමු. පස්සේ ඔහුට පුළුවන් එතකොට මොහුව ගලවගෙන ගිහිල්ලා තාත්තට බාර දෙන්න. ජෝසෙප් ආවම ජෝසෙප් මේ සොහොයුරෝ අල්ලලා අර පාළු වලට දානවා. හැබැයි ටික වෙලාවක් ඔවුන් එතන ඉන්නකොට ඉශ්මායෙල් වරුන් තවලම් පිරිසක් මිසරයට යන ගමන් ඒ හරහා යනවා. එතකොට ඔවුන්ට හිතෙනවා මොන හේකටද අපි මේ අපේම සහෝදරයව මරන්නේ? අපිට ඒකෙන් වෙන ඵලය මොකක්ද? ඒ නිසා මේ තවලම් කාරයින්ට අපි අපේ සහෝදරයව විකුණමු. ඔවුන් නැවතත් මේ වලෙන් ගොඩ අරගෙන මේ සහෝදරයාව තමුන්ගේම සහෝදරයාව රිදී කාසි 20කට ඉශ්මායෙල් වරුන්ට විකුණනවා. ඉශ්මායෙල් වරුන් මොහු අරගෙන ඇවිල්ලා මිසරේ පොතිපර් කියන වාසල ඇමති හා මුරසෙන්පතිට විකුණනවා. එතැන් සිට පොතිපර්ගේ නිවසේ වහලෙක් විදිහට ජෝසප් වැඩ කරනවා. ජෝසප් වහලෙක් වුණත් ඔහුට නියමිත කාර්යය හොඳින් කරනවා. ඒ නිසා පොතිපර් ජෝසප් ගැන පැහැදෙනවා. පොතිපර්ගේ මුළු සම්පූර්ණ දේපලේම අයිතිය එහෙම නැත්නම් ඒ හැම සේවාවකම මූලිකත්වයට ජෝසෙප්ව පත් කරනවා. පොතිපර ඊට පස්සේ බොහෝම සතුටින් ඉන්නවා.
අපිට උත්පත්ති පොත කියනවා මේ හේතුවෙන් පොතිපර්ගේ නිවසටත් ඔහු ඇති සියලුම දේටත් දෙවියන් වහන්සේ ආශිර්වාද කරා කියලා. පොතිපර්ගේ එක් බිරිඳක් ජෝසෙප්ට යම්කිසි ආකාරයකින් ආස කරනවා. ජෝසෙප් එක්ක සයනය කරන්නට මේ බිරිඳට උවමනා වෙනවා. ඇය ජෝසෙප්ව මේ සඳහා අල්ලගන්නට නොයෙක් උපක්‍රම යොදනවා. නමුත් ජෝසෙප් මේ කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ. ජෝසෙප් බොහොම පැහැදිලිව කියනවා මගේ ස්වාමියාටත් දෙවියන් වහන්සේටත් විරුද්ධව මට පව් කරන්නට බෑ කියලා. එක දවසක් මේ ස්ත්‍රිය ජෝසෙප්ව කොහොම හරි මේ පාපයට පොළඹව ගන්නට තැත් කරනකොට ජෝසෙප් ඔහු ඇඳගෙන හිටපු වස්ත්‍රය ගලවලා දාලා එතනින් අයින් වෙලා දුවලා යනවා. එතකොට මේ ස්ත්‍රිය කෑ ගහනවා මෙන්න මොහු මට බලපෑමක් කරන්නට ආවා මට බලහත්කාරකමක් කරන්නට ආවා මං කෑ ගහනකොට මොහු ඔහුගේ වස්ත්‍රය නැතුව දුවලා ගියා කියලා. මේක අහන පොතිපරට ගොඩක් කේන්ති යනවා. ඔහු රජ වාසලේ සිරකරුවන්න දමන සිරගෙදර ජෝසෙප්ව හිර කරනවා. ඒ සිර කිරීමත් එක්ක ජෝසෙප්ගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙන දෙයක් සිද්ධ වෙනවා. මේ සිරගෙදර ඉන්නවා රජුගේ පූප සාදන්නා සහ රජුට කුසලාර පිරිනමන්න. ඔවුනුත් රජුන්ට විරුද්ධව වරදක් කරලා සිරබාරයේ ඉන්නේ. මොවුන් දෙදෙනත් සිහින දෙකක් දකිනවා. මේ සිහින දෙකින් එක සිහිනයක් එහෙම නැත්නම් පූප සදන්නා දැකපු සිහිනය විනාශයේ සිහිනයක්. කුසලාන පිරිනමන්නා දැකපු සිහිනය නිදහසේ සිහිනයක්. මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් විනාශ වෙනවා තව කෙනෙක් නිදහස ලබනවා. මේක තමයි මොවුන් දකින සිහින දෙක. මේ දෙක ජෝසෙප් තෝරලා දෙනවා. ඒ කිව්ව විදිහටම පූප සාදන්නාව රජු එල්ලා මරනවා. කුසලාන පිරිනමන්නාට නැවතත් ඔහුගේ තනතුර රජතුමා විසින් ලබා දෙනවා. පාරාවෝ ලබා දෙනවා. අවුරුදු 2ක් ගත වෙනවා. ජෝසෙප් තාමත් හිරගෙදර. ජෝසෙප්ගේ ජීවිතය තව තැනකින් තව තැනකට වැටිලා අන්තිමටම වැටිලා අවුරුදු 2ක් ඔහු හිරගෙදර ඉන්නවා. අවුරුදු 2කට පස්සේ උත්පත්ති පොත අපිට කියන විදිහට රජු සිහිනයක් දකිනවා. ඒ සිහිනයට අනුව මිසරයට සෞභාග්‍යමත් වර්ෂ 7ක් එනවා. ඊට පස්සේ සාගත වර්ෂ 7ක් එනවා. මේක තමයි ඔහු දකින සිහිනය. මේ සිහිනය තෝරා දෙන්න වෙන කවුරුත් නෙවෙයි ජෝසෙප්. මොකද අර කුසලාන පිරිනවන්නාට අවුරුදු 2කට පස්සේ මතක් වෙනවා ජෝසෙප් මෙහෙම දෙයක් අවුරුදු 2කට කලින් කරා කියලා. සිර බාරේ ඉන්න ජෝසෙප්ව අරගෙන ඇවිල්ලා මේ සිහිනය තෝරා දෙන්නට කියලා ඔහු ඉල්ලනවා. ඒ අනුව පාරාවෝගේ මේ ප්‍රශ්නයට විසඳුම ජෝසෙප් හොයලා දෙනවා. ඊට පස්සේ ජෝසෙප් කියනවා පාරාවොන්ට ඔබතුමා එසේනම් විචක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙකුට ඔබේ රාජ්‍යයේ වගකීම පවරන්නට පළවෙනි අවුරුදු 7 සෞභාග්‍ය වසර 7 එකතු කරන්නා වූ දහන්න පුළුවන් තරම් ගබඩා කරලා ඊළඟට එන සාගත වසර 7ට ඔබේ රට සූදානම් කරන්නට කියලා. පාරාව හිතනවා මේක කරන්නට වෙන සුදුස්සෙක් අපි හොයන්නට ඕනේ නැහැ. මේ දේ තේරුම් ගන්නට බුද්ධියක් තිබ්බ විචක්ෂණ දැනුමක් තිබ්බ ජෝසෙප්ටම පුළුවන් මේ දේ කරන්නට කියලා ඔහු ඊජිප්තුවේ මූලිකයා කරලා ඔහුගේ රාජධානියේ ප්‍රධානියා කරලා පාරාවෝ පත් කරනවා. එතකොට ජෝසෙප් දෙවනි වෙන්නේ පාරාවොන්ට පමණයි. තමුන්ගේ සහෝදරයෝ විසින් මරන්නට හිතලා ඒ සහෝදරයෝ විසින්ම මැරෙන්නට අරින්නට දාලා ඒ සහෝදරයෝ විසින්ම රිදීකාසි 20කට විකුණලා වහලෙක් බවට පත් වෙලා වහලෙකුත් සිරකරුවෙක් බවට පත් වෙලා ජීවිතේ මොකද වෙන්නේ කියලා නොදැන හිටපු ජෝසෙප් මිසරය වැනි ඉතාමත් දියුණු රාජ්‍යයක ඒ රාජ්‍යයේ පාරාවොන්ට පමණක් දෙවනි වෙන අධිපතියෙක් බවට පත් වෙන්නේ අන්නේ විදිහටයි. ඔගොල්ලන්ට මේ කතාව අහගෙන ඉන්නකොට මොනවද දැනෙන්නට ඇත්තේ කියලා මම ටිකක් කල්පනා කළා මගේ පැත්තෙන්.
දෙවියන් වහන්සේ පුද්ගලයෙකුගේ ජීවිතේ මොන තරම්නම් සැලසුම් කරනවද? අපේ ජීවිතේ අපි හිතනවා අපේ ජීවිතේ සිද්ධ වෙන හැම සිදුවීමක්ම සමහර වෙලාවට ඔහේ සිද්ධ වෙනවා, අහම්බෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සිදුවීම් අහඹුයි. එහෙම නැත්නම් අපේ ජීවිතේ මේ සිද්ධ වෙන දේවල් එක්ක අපිට සමහර වෙලාවට හිතෙනවා මොන කාලකන්නිකමක්ද, මොන කර්මයක්ද නේ? මේ වගේ දේවල් අපි කතා කරනවා. ඇත්තටම මේ කර්මය කියන වචනයත් අපිට මේ සංස්කෘතියත් එක්කම අපේ රටේ, අපේ සමාජයේ, අපේ භාෂාවේ සංස්කෘතියත් සමගින්ම අපිට එකතු වෙලා තියෙනවා මේ විශ්වාසය මත. නමුත් අවසානයේදී අපි කියන්නට උත්සාහ කරනවා අපිට මේක තේරුම් ගන්නට බෑ කියන කතාව. අපි එක්කෝ මොකක් හරි හේතුවක් නිසා අපේ ජීවිතේ දැන් තියෙන తত্ত্বය අපිට අවබෝධ කරගන්නටම බෑ. නමුත් මේ කතාව දිහා බලනකොට, මේ කතාව අපි අහගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ ඒක හරි ලස්සන ගලාගෙන එන ස්වභාවයක් ඒ කතාවේ තියෙනවා. ජෝසෆ්ගේ ජීවිතේ අපි දැක්ක අවස්ථා කීපයන් අපිට තේරුම් ගන්නට හරි අමාරුයි. පළවෙනිම කාරණාව තමන්ගේම සහෝදරයන් සහෝදරියන් තමන්ගේ සහෝදරයන් තමන්ට වෛර කරනවා. තමන්ගේම එකම තාත්තගේ දරුවෝ මේ දරුවව විනාශ කරන්න, මරන්න, මේ නැති කරන්න ඕනයි කියලා හිතනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා අපිත් පවුලකට ඉපදිලා අපේම සහෝදරයන්, අපේම සහෝදරියන් අපිව ප්‍රතික්ෂේප කරන අවස්ථාවන් අනන්තයි අපේ ජීවිතවල. සමහර වෙලාවට එකම බඩවැල්ල කඩාගෙන ආපු සහෝදර සහෝදරියන් මේ ජම්මන්තර වෛරක්කාරයෝ වගේ විරසක වෙලා කටයුතු කරනවා. මම කියන්නේ නෑ මේක දෙවියන් වහන්සේගේ සැලැස්ම කියලා. නමුත් මේ හැම දෙයක් තුලින්ම යම් කිසි දෙයක් දෙවියන් වහන්සේ ඔබ තුල, මන් තුල ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන වගක් අපිට මේ කතාව තුල පේනවා. දෙවියන් වහන්සේ පුද්ගලයෙකු අරගෙන යන ආකාරය මේ ජෝසප්ට මේ තරම් වෛරයක් ජෝසප්ගේ සහෝදරයන් තුළ ඇති කරලා ඔහුව දෙවියන් වහන්සේ මේ අරගෙන යන ගමන හරි සුවිශේෂයි. ප්‍රවන්තනි, ඒ වගේම තමයි අපිටත් සමහර වෙලාවට මිනිස්සු ද්වේෂ කරනකොට, මිනිස්සු සමහර වෙලාවට අපිට වෛර කරනකොට, මිනිස්සු අපිව පාගල දාන්න හදනකොට, මිනිස්සු අපිට වෛර කරනකොට, මිනිස්සු අපිව මරන්නට කියලා උගුල් අටවනකොට අපි ඒව තුළ විනාශ වෙන්නට නරකයි. ජෝසප් ඒක හරි සුබවාදීව ගන්නට ඇති කියලා මට හිතෙනවා. ජෝසප්ව අරගෙන මේ වහල් කමට විකුණද්දී තමන්ගේ සහෝදරයන් ගැන මොන තරම් සමහර විට වෛරයක්, පිළිකුලක්, තමන්ගේ සහෝදරයන් ගැන ද්වේෂයක්, නේ බද්ධ වෛරයක් ඇති වෙන්න තිබුණද? නමුත් අපි දකිනවා කතාව අවසානයේදී ඒක එහෙම වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සැලැස්ම ජෝසප්ට හරියාකාරව අවබෝධ කරගන්නට පුළුවන් වුණා. ඔබගේ මගේ ජීවිතේ සමහර වෙලාවට මේ වගේ ප්‍රතික්ෂේප වීම එනකොට, මේ වගේ තර්ජනවලට, ගර්ජනවලට ඔබව මාව ලක් වෙනකොට, ඔබගේ මගේ නම කැත කරන්නට මිනිස්සු උවමනාවෙන්ම, අවශ්‍යතාවයකින්, දැනගෙනම, හරි අවබෝධයකින් මේ මිනිස්සු අපිට පහර ගන්නට උත්සාහ කරනකොට ඒ ගැන වෛරයක් ඇති කරගන්න එපා. වැඩක් නැහැ. ඔගොල්ලොත් හිතන්න මේක දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක් මගේ ජීවිතේ. මාව මේ විදිහට අහිං කරන්නකොට සමහර වෙලාවට ඒගොල්ලෝ දන්නේ නැහැ දෙවියන් වහන්සේ ඔබව ඔසවනවායි කියලා. ඔබේ සහෝදරයා, ඔබේ සහෝදරිය, ඔබේ යාළුවා, ඔබේ එහෙලිය, ඔබේම නෑදෑයන්, සමහර වෙලාවට ඔබේ කාර්යාලය වෙන්නට පුළුවන්, වැඩ කරන තැන වෙන්නට පුළුවන්, ඔබව පාගල දාන්නට උත්සාහ කරනකොට ඔබේමයි කියන කොටස, ඔබේමයි කියලා ඔබ හිතාගෙන ඉන්න අය ඔබව විනාශ කරන්න උත්සාහ කරනකොට වෛර කරන්න එපා. වැඩක් නැහැ. ඒගොල්ලොත් එක්ක සටන් කරන්න, ඔබව නිර්දෝෂී කියලා ඔප්පු කරන්න හදන්න එපා. වැඩක් නැහැ. එහෙම කිරීමෙන් ඔවුන් තුළ තව වෛරය ජනිත වෙන එක විතරයි වෙන්නේ. ජෝසප් බොහොම සැහැල්ලුවෙන් ඉඩ දෙනවා. හරි, ඔගොල්ලෝ කැමති දෙයක් මට කරන්න. ඒ විවෘත බව දෙවියන් වහන්සේ ජෝසප් අරන් ගිය ගමන ඔගොල්ලෝ අහගෙන හිටියානේ.
අපේ ජීවිතේත් අපිට අන්න ඒ වගේම අත්දැකීමකට ඇතුල් වෙන්නට පුළුවන් ප්‍රමාණයනේ. එනිසා වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියලා කියන්නේ අනේකයි. එනිසා ප්‍රචණ්ඩත්වයකට ප්‍රචණ්ඩත්වෙ නෙමේ. ජේසුස් වහන්සේ කිව්වේ ඒකයි. ඔබ එක කම්මුලකට ගහනකොට අනිත් කම්මුල දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ප්‍රචණ්ඩත්වය කියන්නේ එක කම්මුලකට ගහනකොට අනිත් කම්මුලට ගැසීම නෙමේ ප්‍රචණ්ඩත්වය කියන්නේ. ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ එක කම්මුලකට ගහනකොට අනිත් කම්මුලට දීලා ඔහුට අභියෝගයක් කරන එක. ජෝසප් කලේ ඇත්තටම ඒක. ඒ ජෝසප් දිව්‍යන් වහන්සේගේ සැලැස්ම අවබෝධ කරගත්ත නිසා. ඊට පස්සේ අපි දකිනවා ජෝසප්ගේ ගමනේ තවත් සවිශේෂී අවස්ථාවක්. පරීක්ෂාවට ලක් වුණේ නැහැ. තමන්ගේ වෘත්තියට විශ්වාසවන්ත බව, තමන්ට කණ්ඩ දුන්නු අත හපා කන්නට ජෝසප් පෙළඹුණේ නැහැ. සමහර වෙලාවට ප්‍රේමාන්තේනි අපේ ජීවිතේ අපිට වාසි ලැබෙනවා නම්, හැමෝම නෙමෙයි මං කියන්නේ, නමුත් අපිට වාසි ලැබෙනවා නම් රටක් ජාතියක් වුණත් පාවල දෙන්නට මිනිස්සු මැලි වෙන්නේ නැහැ. තමන්ට වාසියක් නම්, තමන්ගේ තෘප්තිය සඳහා, තමන්ගේ වාසිය සඳහා, තමන්ගේ මඩි තර කර ගැනීම සඳහා, තමන්ගේ ශරීරයන් පිනව ගැනීම සඳහා මිනිස්සු මොනතරම් මේ දීන වෙනවද, පහත් වෙනවද? එහෙම ජෝසප් උනේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්ති තුල හිටියා. තමන්ගේ ජීවිතේ තමන්ට ලැබුණු මොකක් වුණත් තමන්ගේ ස්වාමියාට මම විශ්වාසවන්ත වෙන්නට ඕන. මගේ ආත්ම ගෞරවය මම පාවලා දෙන්නේ නැහැ. මගේ දෙවියන් වහන්සේට ඇති ගරුබිය මම පාවලා දෙන්නේ නැහැ. පුදුමාකාර බලයක්, ශක්තියක්, ශුද්ධාත්මානුභාවය ජෝසප් තුළ ක්‍රියාත්මක වුණා ප්‍රේමාන්තේනි. එනිසා ජෝසප්ට අවශ්‍යතාවයක් වුණේ නැහැ එහෙම දීනත්වයකටපත් වෙන්නට. අපි ඒක බොහොම පැහැදිලිව දකිනවා. නමුත් අපේ ජීවිතවල අපි දකිනවා සමහර වෙලාවට අපි නපුරට කොච්චර ඉඩ දෙනවද? අපේ ශරීරයන් සමහර වෙලාවට අපේ වාසීන් තකා, අපේ ලෞකික අවශ්‍යතාවන් වාසි සහගත තත්ත්වයන් තකා අද අපේ සමාජයට වෙලා තියෙන නස්පැත්තිය මේකයි, විපාකය මේකයි. තමන් කරන වෘත්තියට විශ්වාසවන්ත නැතිකම, තමන්ගේ සේවාවට විශ්වාසවන්ත නැතිකම. අද අපේ රටට සිද්ධ වෙලා තියෙන්නේ මේ පරිහානියම තමයි. දේශපාලනය ගැන කතා කරන්න නෙමෙයි මම ආවේ. නමුත් අපි දකිනවා බොහොම පැහැදිලිව. අද ගත්තම සමාජය සමහර විට දේශපාලනඥයන් වෙන්න පුළුවන්, සමහර වෙලාවට එක් ආයතනවල ප්‍රධානීන් වෙන්නට පුළුවන්. තමන්ගේ සේවාවට වඩා තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ මඩිතර කර ගැනීම, තමන්ගේ අභිවෘද්ධිය, තමන්ගේ සෞභාග්‍ය තකා පුදුමාකාර විදිහට දේවල් පාවලා දෙනවා. එහෙම වෙන්න එපා. අවසානයේදී අපිට වෙන්නේ අල්ලපුවත්තයි පාගහපුවත්තයි දෙකම නැති වෙන එක විතරයි. එනිසා ප්‍රායෝගික වෙන්නට ඕන අපි ජීවිතේ. ජෝසප්ගේ විශ්වාසවන්ත බවට ජෝසප්ට ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒ ප්‍රතිඵල සීඝ්‍රයෙන් ඉක්මනින් ක්ෂණකින් අපිට ලැබෙන්නේ නැහැ. ඉවසීමෙන් දරාගෙන ඉන්නට ඕන. අපි තවත් දකින්න සුවිශේෂී දෙයක්. අවුරුදු 2ක් ජෝසප් හිරගෙදර. අවුරුදු 2ක්. බලාපොරොත්තුවක් නැහැ. මාසයක්, 2ක්, 3ක්, 4ක්, 5ක් නේ අවුරුද්දක් යනකොට මොන සමහර වෙලාවට මිනිස්සුන්ගේ ජීවිතවල අපිට අපේ ජීවිතවල බලාපොරොත්තුවක් නැතිව මේ විදිහට බලාගෙන ඉන්න එක හරි අමාරුයි. කවද නිදහස් වේද කියලා දන්නේ නැහැ. අවුරුද්දක් නම් 2ක් යනකොට සමහර වෙලාවට මිනිස්සු බොහොම අන්ත අසරණ වෙලා ජීවිතේ පවා විනාශ කරගන්නවා. මොන කාලකන්ණි කමක්ද කියලා හිතෙනවා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ජීවිතේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. නමුත් ජෝසප් බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා. බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා. ඒ බලාපොරොත්තුවට සහතිකයක් ලැබෙයි කියන විශ්වාසය තුළ, ඇදහිල්ල තුළ. ප්‍රේමාන්තේනි, ඔබගේ මගේ ජීවිතයේ අපේ ජීවිතවල මොන තරම්නම් බලාගෙන ඉන්නට සිද්ධ වෙනවද? විශේෂයෙන්ම දැන් මේ පීඩා සමයක අපි ඉන්නේ. මේ පීඩා සමය තුළ අපි දකිනවා, අපි බලාගෙන ඉන්නවා දැන් අවුරුද්දක් වුණා, මේක කවදාද ඉවර වෙන්නේ, මේක කවදාද ඉවර වෙන්නේ, මොන කාලකන්නිකමක්ද, ගෙවල් ඇතුළටම වෙලා ඉන්න පුළුවන්ද? මිනිස්සුගේ ජීවිතවල ප්‍රශ්න ගොඩක්. කවදාද මේක ඉවර වෙන්නේ? අපි දන්නේ නැහැ. කවදා මේක ඉවර වෙයිද කියලා. නමුත් අපිට තියෙන ලොකු පාඩමක්.
ජෝසප්ගේ ජීවිතය තුළින් ගන්නට අවුරුදු 2ක් හිරගෙදර ඉඳලා ජීවිතයේ බලාපොරොත්තුවක් එක්ක මගේ ස්වාමින් වහන්සේ මාත් එක්ක ඉන්නවා. මාව උන්වහන්සේගේ සැලැස්ම තුළ අරගෙන යනවා. බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා. සිරගෙදර පවා hina වෙලා හිටියා. සිරගෙදර පවා ආදරෙන් ඒ සිරකරුවන් එක්ක හිටියා. ඔවුන්ගේ ජීවිතවලට Taman ඉන්න තැනින් උපකාරයක් කරන්නට පුළුවන් තත්වයකට ඔහු කටයුතු කළා. ප්‍රමාන්තේනි. ඒක තමයි ඇත්ත යථාර්ථය. මේ යථාර්ථය අපි අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා අපේ ජීවිතේ මේ බලාපොරොත්තුවේ ගමන අවසානයේදී අපි දකිනවා ජෝසප් මිසරයේ පාරාවෝට විතරක්ම දෙවෙනි වෙන තැනට ඔහු පත් වෙනවා. ඔහුගේ සහෝදරයන්ට ඔහු දැකපු හීන එදා වගේම අද විස්තර කරලා ඔහු දෙනවා. දෙවියන් වහන්සේ තුල බොහොම විශ්වාසයෙන් හික්මීමකින් ලොකු බලාපොරොත්තුවකින් ඉන්න මිනිස්යාගේ ජීවිතය උන්වහන්සේ ඔසවලා තියෙනවා. ඒක හරි ලස්සනයි. ඒ හැම එකටම වඩා අපේ ජීවිතේ වෙන හැම සිද්ධියක්ම දේව සැලැස්මක් කියලා බාර ගන්න කෙනා. අපේ ජීවිතයේ හැම වැටීමක්ම, හැම නැගීමක්ම, හැම අහිමිවීමක්ම, හැම සමහර වෙලාවට බලාපොරොත්තු සුන්වීමක්ම ජීවිතේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කියලා බාර ගන්න කෙනා. අපේ ජීවිතේ මොන දේ සිද්ධ වුණත්, මොන විදිහට සිද්ධ වුණත්, කවුරු අපිව පාගලා දාන්නට උත්සාහ කළත්, හිර අඩස්සේ වුණත්, සමහර වෙලාවට අසාධාරණ චෝදනා ලැබුවත්, ජීවිතේ කවදාවත් අපිට ආලෝකයක් නැහැ කියලා ඉන්න මොහොතකත්, ජීවිතේ හැමෝම අපිව අයින් කරන්න උත්සාහ කරද්දී, ජීවිතේ විශ්වාසවන්තව Tamanට පැවරෙන සේවාව තුළ, කාර්යභාරය තුළ විශ්වාසවන්ත කැපවීමකින් ඉන්න මනුස්සයව දෙවියන් වහන්සේ කවදාවත් අතාරින්නේ නැහැ කියන ඒ ලස්සන පණිවිඩය ජෝසප් අපිට හරීම අපූර්වට අරගෙන එනවා ප්‍රේමාන්තේනි. මේක අපි අවබෝධ කරගන්නට ඕන අපේ ජීවිතේ. දෙවියන් වහන්සේ අපිව මේ ආකාරයෙන් උන්වහන්සේගේ සැලැස්ම තුළ අරගෙන යනකොට, දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ හැමතිස්සෙම අපිට රෝසමල් යහනාවල් ලැබෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි ජෝසප්ගේ කතාව තුළ. දෙවියන් වහන්සේගේ සැලැස්මේදී අපිට සැප සම්පත් විතරක්ම නැහැ. ගරු බුහුමන් විතරක්ම නැහැ. ඒක බොහොම පැහැදිලි ජෝසප්ගේ ජීවිතේ දිහා බලද්දී. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ මට හැමදාමත්ම පොහොසත් වෙලාම ඉන්න බෑ. ඒක බොහොම පැහැදිලි ජෝසප්ගේ කතාව තුළ. දෙවියන් වහන්සේගේ සැලැස්ම තුළ මගේ ජීවිත ගමන වෙන්නේ නැග්ම බැස්ම. මගේ ජීවිතේ පීඩාව, දුක, සතුට, වේදනාව, මගේ ජීවිතේ නැතිවීම, අහිමිවීම, ලැබීම් මේ ඔක්කොම එකට එකතු වෙච්ච ලස්සන ජීවිතයක් තමයි, ජීවිත සැලැස්මක් තමයි දෙවියන් වහන්සේ ඔබට මට දීලා තියෙන්නේ. මේක අවබෝධ කරගන්න ඕන. කවුරු හරි මිනිස්සෙක් කියනවා නම් දෙවියන් වහන්සේට ආයිති වුණායින් පස්සේ මගේ ජීවිතය හරියටම සරල රේඛාවක් වගේ එක දිගට කන්දක් නගිනවා වගේ බොහොම ලස්සන නැග්මක් විතරයි තියෙන්නට ඕන. ඒකේ ups and downs තියෙන්න බෑ. ඒකේ පහත් වීම, වැටීම්, නැගිටීම් තියෙන්න බෑ. ඒකේ විපත්ති තියෙන්න බෑ. ඒකේ ලෙඩ රෝග තියෙන්න බෑ. ඒ සැලැස්මේ කිසිම විපතක් මට තියෙන්න බෑ කියලා. ඒක අමූලික පට්ටපල් බොරුවක් කියලා ජෝසප්ගේ ජීවිතය දිහා බලද්දී අපිට බොහොම පැහැදිලිව පේන්නට තියෙනවා, දකින්නට තියෙනවා. බය වෙන්නට එපා. ඒ නිසා ජෝසප් වගේ අපි දෙවියන්ගේ අතේ එල්ලිලා ඉමු. හැම දෙයක්ම අපේ ජීවිතේ සිද්ධ වෙන කිසිම දෙයක් අහඹුවක් නොවන වගේ අපි මතක තියාගමු. අපේ ජීවිතේ සිද්ධ වෙන කිසිම දෙයක් ඔහේ සිද්ධ වෙන්නක් නොවන වගේ අපි අවබෝධ කරගමු. ජීවිතයේ හැම පුද්ගලයාටම දෙවියන් වහන්සේගේ සැලැස්මට එකතු වෙන්නට ජෝසප්ගේ කතාවෙන් ඔබට මට ආරාධනා කරනවා. එකතු වෙමු. දෙවියන් වහන්සේගේ සැලැස්මත් එක්ක අපේ ජීවිත එකතු කරගමු. ඒ සැලැස්ම තුළ උන්වහන්සේ අපිව කන්ද මුදුනට අරන් යනවා නොඅනුමානයි.